සමාධිත්‍ය වඩන්න එක්කෝ ඒ කියන පිළිවෙල. එතකොට හරියයි. යාර විදියට ඒ දසකසේ වඩලා යාර ටිකක් බලලා තියෙනවා මේ අසේ 10ම වශී කරගෙන. විචිකාරේ උඩට එන්නේ නැහැ කො මේ සැහැල්ලුව තියෙනවා. සැහැල්ලුව තියෙනවා උඩට එන්නේ නැහැ. ඒ උඩට එන්නේ ඉරිපාදයක් නැත්නම්. සෝනස ඉර්ධිපාද කොහොමද දැන් සංයුතික ඉර්ධිපාද තියෙන්නේ අර ඡන්ද චිත්ත වීර්ය විමාසා ඒ ටික කොහොමද සෝනස එතනදී එහෙම කරන්නේ දැන් ඒක දැන් කැමැත්ත දැන් කසිනේ කැමැත්ත පදන් සමාධිය කැමැත්තෙන්ම සමාධිය පුරන්නේ පුළුවන් ඒක බලන්න ඡන්දය දැඩිව ගත්තේද නොවේ ලොහු වේද නොවේ ඇතුළට හැක්නොද පිටත විසුණුවේද නොවේ ඒ විදිහට හතරම හොඳට බහුල කරන්න ඕනේ. ඒ කියන්නේ හිතින් හිත. ඒ කියන්නේ තෝක මේ අර තමා තුළ දැන් තියෙනවනේ සමාධිය. ඔය කසින 10 වඩලා කසින 10 සමාධිය තියෙනවා. දැන් මේ සමාධියේ ඉඳගෙනයි ඔය ටික බලන්න ඕනේ. මගේ කැමැත්ත පිට වෙලානේ. දැඩි වල්ලාගෙනද? සුරත හැකිලාන විසිරලා. ඔව් ඒ හතරට තියෙනත් කොහොමද කියලා බලනවා. සිතත් ඒ විදිහට බලනවා. එහෙමයි. ඡන්දයත් චිත්ත වීර්යයත් බලනවා. නුවණ. ඒ තියෙන සමාධිය පොඩි ශක්තිමත් කරනවා. මේ ශක්තිමත් කරලා අර විදිහට සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායය. එහෙමයි. අර විදිහ සංකල්පණය කරලා පඨවි ධාතුවට වායු ධාතුව වැස්සුවා පඨවි ධාතුව ඇතුළට. ඊට පස්සේ වායු ධාතුවට නැවත පඨවි ධාතුව. ඒතරත් වායු පිටත් වායෝ. එතකොට තමයි සැහැල්ලුව. එතකොට සනස පොළේ ඉඳලා ඉස්සෙනවා කියන එක අදිෂ්ඨාන දැන් ඡන්දයෙන් සමාධිය ඇති කරනවා කියන්නේ. ඡන්දයෙන් සමාධිය කැමැත්ත දැන් උඩට යන්නේ. කැමැත්ත උඩට යන්නනේ. හරි. එහෙනම් සනස ඒතර කසින 10ම කළ යුතුද එක කසිනකින් ඔය 10ම කරන්න ඕනේ. 10ම කරන්නේ මොකද ඔය ඉදිපාද වලට අවශ්‍යම නේ කසින 10. ඒ කසින 10 අවශ්‍යම කියන්නේ පටවි පොළොව බලාගෙන යන පට්ටු ඉපයි. එහෙමයි. එහෙමයි. පටවි පොළොවේ කිමිදෙන්න ජලයේ පීනනවා වගේ පීන. ඒක අපෝ ධාතු එක ජලයේ යනවා වගේ පොළොව අපෝ ධාතු උනනේ. එහෙමයි. අනේ විදිහට ඒ 10 අවශ්‍යයි. ඒ 10 සකස් කරගෙන අර විදිහට ගත්තා පුළුවන්. ඔක ආනාපාන සතියෙම පුළුවන්. ආනාපාන සතියෙම 16 ආකාරයකට ප්‍රගුණ කළා ඉද්ධිපාද වරුණම් කසින ඕන නැහැ. ආනාපාන සතියේ සමාධිය උපදවා ගත්තා. ඊට පස්සේ කායानुපස්සනාව වැඩියා. 16 පිළිවෙලකට කායानुපස්සනාව වැඩුවා. ඊට පස්සේ වේදනානුපස්සනාව වඩනවා. ඊට පස්සේ ධම්මානුපස්සනාව ආනාපානසතියමයි වඩනවා. චිත්තානුපස්සනාව ඊළඟට ධම්මානුපස්සනාව. එතකොට කායानुපස්සනාවේ 4යි ධම්මා වේදනානුපස්සනාව 4යි චිත්තානුපස්සනාව 4යි ධම්මානුපස්සනාව 4යි 16යි. අවසානයේ ධම්මානුපස්සනාවේ අවසානයේ මේ අනිත්‍ය සංඥාව අනිත්‍ය. එහෙමයි අනිත්‍ය සංඥාව. ඒ ආකාරයට මේ ආනාපාන සතියම ඒකක් පාරගෙන ගිහිල්ලා ඉන්ද්‍රපාල 4 වැඩිවම නම් මහා විඥාන. සනස දැන් ධම්මානුපස්සනාවේ අනිත්‍ය සංඥා විරාග සංඥා නිරෝධ සංඥා එතන 4නේ තියෙන්නේ. එතකොට ඒක කරනකොට මෙතන මේ සමාධිය ඉදිපාදාපව එතන විදර්ශනා පැත්තක් යන්නේ නේද? විදර්ශනාව ඒක දැන් විදර්ශනාව ආනාපානසති විදර්ශනාවනේ. එහෙමයි. නෑ ඒ ටික ඒ රාසායකාරට ඒක ප්‍රගුණ කරන අතරේ මෙතන මේකත් බලාගෙන යනවා. ඉදිපාදාපව. එතකොට අභිඥා සහිත දර්ශනාව යනවා. හරි. දැන් ඇති වෙන සමාධිය ඉඳලම ලිකටම යන්න ඕනේ මේ හතරත් එක්ක. එහෙමයි. උදේ අපි නිකන් ඉර්ධිපාද කියලා හිතුවට ඡන්ද චිත්ත වීර්ය විමර්ශන එහෙම නෙවෙයි අර සමාධිය තුල තමයි අර ඡන්ද චිත්ත වීර්ය විමර්ශන වෙන්න ඕනේ. ඔය වෙන්න ඕනේ. හරි. ඒක හරි මේ ඊට පස්සේ සනස වැඩි නැද්ද සනස? දැන් ගිය මාසේ නේ ආවේ. ගියා ඊට පස්සේ මම කොහෙද වරන් ඉදිරිපාද සාහිත්‍ය පොත සාහිත්‍යෙන් කයි පොත අරගෙන ඒක හොඳට කියවලා මේ විදිහට වඩන්න. දැන් යාට
තිබුණා ඒ කොච්චර සාමාන්‍ය එසවෙන ස්වභාවය සෑහළු ස්වභාවය තිබුණාට මේ දැන් සමතේ අහු වෙන්නේ නැහැ. සමතේ සමාධියට අහු වෙන්නේ නැහැ. දැන් විදර්ශනාම නමර ගින්නේ. ඒ නිසා අරක තහවුරු වෙන්නේ. අහු වෙන්නේ නැහැ. හරි. අහු වෙන්න නම් ඉදිපාදී වල බොහෝ කාලයක් අරක නවත්තලා කියනවා. විදර්ශනා. දැන් ඉතින් ඒකාතිකින් සානන්ස විදර්ශනා වැඩිච්ච එක ඒක ඉතින් නේද එයා ඉතින් නවත්තයි. එයා කැමති නේ. ඒ කැමති නිසා. කරුණේ කෙනෙක්. ඔව්. මොන දෙසාමුළු වගේමයි මේ සයිස් එකම. මේ හන්තාන ඉඳලා වැඩි හම්. ඔව්. ඒ දමකේෂන් සුදුයි නේද? යා නේ. වාකරි මේ පාලි පිළිබඳ හිම ලොකු මේකක් තියෙන හම්බුත් කෙනෙක්ද සනස්? ඩක් ටීවී කී ප්‍රතිභාගිත වැඩසටහනක් කරන හම්බුත් කෙනෙක් ඉන්නවා. නෙමෙයි භාවනා ඒ වගේ කරන්න බෑනේ එහෙම වැඩසටහන් කරන්න අය. අද ලීසියට නෙමෙයි ලීසියට. අපි යන්නේ නේද? කච්චේකාව. ඒකට ඉඳලා කියනවා. ඒක තමයි. එන්න අපලන් කවන්නේ. අන්න විතක් මේ අපේ Nanti aku hutang memang කමඨහන් කියන එක මේකයි. භාවනා කරනනේ. තමන්ට සුදුසු කමඨහන තමන් සොයාගන්නවා. මොකද කමඨහන් තියෙනවා. දැන් යම් කෙනෙක් කමඨහනක් කියා දෙනවා නම් එයා කියා දෙන්නේ එයා වඩපු පිටුලේ කමඨහන. ඒ අහන එක්කෙනාගේ මනසට ඒක ගෝචර වෙනව නැද්ද කියලා දන්නේ නැහැ. උඩේක ලබන එක්කෙනා ඒක දිගේ යනවා මුළු මාසෙ වැඩි. නිසා කමඨහන් තියෙනවා ඉස්සෙල්ලා කියවනවා. ප්‍රතිපatti කියනවා නේද? කමඨහන් සතරස් භාවනා කරනවා. ඒ තියෙන බුද්ධානුස්සති ධම්මා මෙතන මේ භාවනා වඩලා බලනවා. ඒ වඩනකොට තමන්ට තමන්ගේ මනස වඩාත්ම රැඳෙන්නේ කොයිකද? ඒක තමන් තමයි දන්නේ. එනතු අපි කමටහන වැඩුවට හරියන්නේ නැහැ නේ මනස පවතින්නේ නැන්න. මනස රැඳෙන්නේ නැත්තම් ඒක ගැලපෙන්නේ නැහැ. ඒකට ඒ ගැලපෙන්නේ නැත්තම් අපි ඊළඟට දැන් මෛත්‍රිය රැඳෙන්නේ නැත්තම් අපි බුද්ධානුස්සතිය ගන්නවා. බුද්ධානුස්සතිය රැඳෙන්නේ ධම්මානුස්සතිය. අනුස්සති භාවනා බලනවා. ඒ නැත්තම් ආනාපානසතිය ගන්නවා. ආනාපානසතිය සැඳෙන්නේ නැත්තම් අසුබය ගන්න. අසුබය. ඒ කියන්නේ දැන් අර ටිකේ එන්නේ නැත්තම් අපි අසුබයට යනවා අපි යන්නේ විදර්ශනා පැත්තට. දැන් සමථ පැත්තෙන් අපේ මනස තැන්පත් කරගන්න බැරි නම් හැදෙන්නේ නැත්තම් අපි යන්නේ දිගට විදර්ශනාට. දැන් අසුබය මේ හැම පැත්තෙම හොඳයි අසුබ භාවනාව. අසුභ භාවනාව හැම පැත්තෙම හොඳයි කියලා කියන්නේ ඒක නිවන් දැකීම දක්වාම කිසිම අපහසුකින් තොරව යන්න පුළුවන් භාවනාවක්. අසුභයේ මානසිකාරයෙන් අසුභ භාවනාව වැඩි වීම. මොකද අසුභ භාවයේ වදනකොට තමයි අල්ලා ගන්න දෙයක් නැහැ නේ. දැන් අපි සමත භාවනාව වඩා යනකොට සමතේ අපි සමාධිය ඇලෙනවා. ධානය සැපේ ඇලෙනවා. කවුද සැපට අකමැති? චිත්තක්ෂණයක සමාධියක තියෙන සැපය කියන්න බෑ මෙච්චරයි කියන. විසිරිච්ච සිත ක්ෂණයක් තැන්පත් වෙලා එතන තියෙන සැනසීදායක සුවය.
ඉතින් ඒ වගේ හිත තන්පත් වෙන ඒ සැපීම ඇලෙනවා. ඒ ඇලෙන්නේ අපි සැපයට කැමති නිසා. ඒ නිසා ඒක හඳුනගන්න යන එක්කෙනා ඉතින් සැපයට ඇලෙන්නේ නැහැ. ඒක විදිහට හොලාගෙන යනවා. ආයෙ පිළින අවබෝධයක් නැතුව යන එක්කෙනා හැම වෙලාවෙම ඒක ඇලෙනවා. ඇලුනට පස්සේ උට ඒක අතාරින්න බෑ. ඒක නිසා සමතේ ටිකක් පුරුදු කරනවා. ආනාපාන සතිය උනක් කමන්නේ ටික වෙලාවක් ආනාපාන සතිය හුරු කරගන්න. පුරුදු කරගන්න. නාසයේ අග සිත තියලා හුස්ම ඉහළ පහළ ගන්නවා. ඉතින් නාසයේ අග හිත තියලා අපි හුස්ම ටික දිහා බලලා හරියන්නේ නැහැ. නාසය අග හිත දිහා බලලා හරියන්නේ නැහැ. එතන ඒ ආස්වාස ප්‍රාස්වාස කයේ ඉස්ලාම් බණ ඇතුල් වීම පිටවීම. ඉතින් ඊට පස්සේ බලනවා මේකේ වෙන ස්වභාවය. විතක සියුම් වෙන විතක දීර්ඝව ගන්නවා විතක කෙටියෙන් ගන්නවා. එතකොට දැන් මේකේ ආස්වාස් ප්‍රාස්වාස කෙටියෙන් ගැනීම දීර්ඝව ගැනීම පිට කිරීම අතු කිරීමනේ. එතකොට හැබැයි ඔක වැරදි විදිහට අල්ල ගන්න හොඳ නැහැ. සර්පය අල්ලගත්තා වගේ. මේ තියෙන්නේ බුදුන් වහන්සේ ආස්වාස් ප්‍රාස්වාස් කෙටියෙන් ගන්න කියලා. උවමනාවෙන් කෙටියෙන් අරන් හරියන්නේ නැහැ. මේ තියෙන දීර්ඝව ගන්න කියලා. ඊට පස්සේ කෙටියෙන් ගත්ත දීර්ඝව ගන්න. හරියන්නේ නැහැ. තමන්ගේ ස්වභාවයෙන් වැටෙන ආස්වාස ප්‍රාස්වාස ස්වභාවයෙන් ඒක උවමනාවෙන් ගන්නෙ නැහැ. මේ දැන් අපි මේ ආස්වාස ගන්න දන්නේ නැහැ. මොකද අපි මෙතන සිත තියාගත්ත පස්සේ ඔක දැනෙනවා. ඒ ආස්වාස ප්‍රාස්වාස කෙටියෙන් ඇතුල් වෙනව දන්නවා. Taman දන්නවා දැන් කෙටියෙන් ආස්වාස ප්‍රාස්වාස තුනේ දැනගෙන. කෙටියෙන් පිට වුණා. දීර්ඝව ගන්න වෙලාව දන්නවා දැන් දීර්ඝව. කෙටියෙන් දීර්ඝව පිට වෙලා පිට වෙන්නේ. ඒකයි ආස්වාස ප්‍රාස්වාස බලන්නේ විදිහට. දැන් ඒක ආස්වාද ප්‍රාස්වාද අර විදිහට ටික වෙලාවක් ගන්නවා ටික වෙලාවක් අරගෙන විදර්ශනාවට එන්න ඕනේ. මුලින්ම කළේ අර ටික වෙලාවක් ආස්වාද ප්‍රාස්වාද හරි කොමක් හරි සමච්චට අදාළ නිමිත්තක් ටික වෙලාවක් තමන් අරගෙන එතන ඒ ටික වෙලාවක නෝරසින් කායික සමාධිය තියෙනවා එතකොට. අර ටික වෙලාවකින් ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධෙට බහින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට විදර්ශනාවේ කොහෙන් ගියත් අපි එන්න ඕන අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට. සියලු දේ තුනම. ත්‍රිලක්ෂණයට. ඒ ත්‍රිලක්ෂණයට එන්න නම් ඉතින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වදනෙන් කියන වගේ ඔක අපි දර්ශනෙන් දකින්න ඕන ශක්තිමත් වෙන්න. දර්ශනෙන් දකින්න නම් අපි පුරුදු කරගෙන යන්න එපා. ඒ නිසා ගත කරන මුළු ජීවිතේ කරන සියලු වැඩ පහසුවෙන් අල්ල ගන්න පුළුවන් දේවල්. අපිට අපහසු සිතේ ටික අල්ල ගන්න අපහසුයි. ඒක අල්ල ගන්න පුළුවන් සිත සියුම් වෙනකොට. එහෙනම් කය වචනේ දෙක මේ ප්‍රධාන වශයෙන් අපිට ක්‍රියාත්මක වෙනවා දැනෙන්නේ ওই දෙකනේ. මෙන්න මේ දෙකේ කතා කරන වචනයක් පාසා වචනයක් කතා කරලා ඊළඟ වචනේ කතා කරන මේක අනිත්‍ය කියලා දැනගෙන කරන්නේ. ස්වාමීනි බින්දිමින් දියාමද එතන බලන්නේ. බින්දීමද බලන්නේ. නෑ අනිත්‍ය ස්වභාවය. දැන් තමන් කරන ක්‍රියාව දෙකක් එකපාරට බෑ. එකක් ඉවර කරන ඕන හරියක් ක්‍රියාවක් කරන්න. ඒක ක්‍රියාවෙන් ක්‍රියාවට වෙනස් වෙන ස්වභාවය. ඒක මේ භාවනා කරමින් නෙමෙයි. ඒ දිනදා ගත කරන ප්‍රායෝගික ජීවිතය. ඒ පුහුණුව ඇති වෙන්න ඕනේ. ප්‍රායෝගික පුහුණුව. ඉතින් යෝනිසෝ මනසකාරේ ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනේ ඉස්සෙල්ලා. නම් ඒ ක්‍රියාවක් පාසා වෙනස් වෙන ඒ ස්වභාවයන් ක්‍රමයෙන් තමයි බලන්න. ඔක්කොම බැරි වුණත් ටික ටික හරි තමන්න පුළුවන් ටික බලවගෙන අර සිත ටික ටික ඒකට හුරු වෙනකොට සියලු ක්‍රියාවන් බලන්න පුළුවන් ඊට පස්සේ. ඒක ශක්තිමත් වෙන්න ඕනේ. ඒකට දැක යන්නේ ඒක වෙනස් වීම. යමක් වෙනස් වෙනවා නම් ඒක අනිත්‍යයි.
ඊට බුදුන් වහන්සේ දේශනා කළ යමක් වෙනස් වෙනවා නම් අනිත්‍යයි කියලා. එහෙනම් ඒ ස්වභාවය ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. ඒක තමයි අවබෝධය කියලා කියන්නේ. අවබෝධයෙන් නුවණින් අර ඒ ක්‍රියාවන් ටික බල ටික කාලයක් පුහුණු වෙනවා. ඒ ටික කාලයක් පුහුණුවාට පස්සේ Tamanට සමතේට එන්න සමහර විට පුළුවන් කමක් නැහැ. ඒ ස්වභාවයේ මනසට ගෝචර වුණාට පස්සේ අනිත්‍ය සංඥාවම භාවනා කමටහඬ ගන්නවා. අනිත්‍ය සංඥාව. ඒක ටික කාලයක් පුරුදු වෙන අනිත්‍ය සංඥාවම මේ භාවනා කරන්න එනකොට Tamanට ওই අනිත්‍ය ප්‍රායෝගික පුහුණුවේදීම අනිත්‍ය සංඥාව තහවුරු වුණා කියලා කියන්නේ Taman ක්‍රියාවකට සූදානම් වෙනකොටම අනිත්‍ය කියන මනස ඇවිල්ලා තියෙනවා. වචනයක් කතා කරන රැකසෙනකොට අනිත්‍ය කියන මනස ඇවිල්ලා තියෙනවා. ඒක තමයි පදම් වුණා කියන්නේ. අනිත්‍ය සංඥාව මනසට බැසගත්තා. දැන් මනස ක්‍රියාත්මක වෙන්නේ සංඥාව තුළ. මම කුමන ක්‍රියාවට බැස්සත් අනිත්‍ය සංඥාව උත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සංඥා ඒ තත්ත්වයට ආවට පස්සේ තමයි භාවනාවට බහින්න ඕන. මොකද දැන් Tamanට රූපයක් දැක්කත් අනිත්‍ය විදිහට දකින්නේ එතකොට. දකින්නේ. සද්දයක් වුණා අනිත්‍ය විදිහට දකින්නේ. සංඥා හුරු වෙලා ඉවරයි. මේ සංඥා හුරු වුණාට පස්සේ අන්න භාවනාවට බැස්සා. භාවනා පරියන්කට බැස්සා. කයට හිත නැඹුරු කරගත්තා. සීල සංස්කාර අනිත්‍යයි මනස පැවැත්තුවා. මහා සීල දෙයක් නෙවෙයි. අමාරු නැහැ. අමාරු ප්‍රායෝගික පුහුණුව නැති නිසා. අපි නිකන් කිසිම ප්‍රායෝගික පුහුණුවක් නැහැ. මේ වෙනස් වීමක් දැක්කෙත් නැහැ මොකක්වත් නැහැ. අසංස්කාර අනිත්‍ය කියලා ඉඳගෙන ඇඳක පියාගෙන වඩ ඉන්න. හරියන්නේ නැහැ. අන කයට හිත නම්ල කරලා බලනකොට අන්න දකින්නවා ඊට පස්සේ. දැනෙනවා. කය තුල සිදුවෙන ක්‍රියාවලිය දැනෙනවා. අපි ගන්න සියලු සංස්කාරනේ. දැන් මේක සම්පූර්ණ සංස්කාරනේ. ඒකත් දැනෙනවා. ඊට පස්සේ ඒක ශක්තිමත් වෙනකොට අන්න දැනෙන දේ ඇද්දක පියාගෙන ඉදිරියෙන් පේනවා. ඥානතෝ පසතු. දන්නවා දකින්නවා. දැනිච්ච දේ දැන් දකින්නවා. ඉතින් උදේවය ඥානය. සංස්කාර උදේවය. ඉතින් හැම භාවනාවක් කරන්නේ ඕක දකින්න. ඒක මේ ප්‍රායෝගික පුහුණුව අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙයාට බලන්න මේ පාසකම් වලට ලේසියෙන් පුළුවන්. දැන් පොරිස පක්ෂයේ කුස්සිය වැඩ කරන්නේ නැහැ නේ කියනවා. දැන් මේ අය කොහොම කුස්සියේ තියෙන සියලු වැඩ කරන්න ඕන. ගෙදර වැඩිම වැඩ තියෙන්නේ කොතනද? කුස්සියේ. පටන් ගන්නවා මුලින් ඉඳලම. කුස්සියේ වැඩ තියනවාද යමක් ඒ සියලු දේ කරන්න ඕන. එක වැඩෙන් වැඩේට වෙනස් වෙන ස්වභාවය බලන්න. ඒ විදිහට සත්‍ය මේ අනිත්‍ය ස්වභාවය එතන මනස කරගෙන යනවා. එතන පුළුවන් ඔක්කොම බලාගෙන පොල් ගෙඩියෙන් බලාගෙන යන්න පුළුවන් කියලා. කුස්සියේ පොල් තියෙන්නේ. පොල් ගෙඩිය ගත්තා, අවුඩි ගත්තා, ගැහුවා මිනුණා. තියනවද පොල් ගෙඩියක්? එහෙනම් සංඥාව මිරිගුවක් නෙවෙයි. දැන් පොල් බෑ දෙක ගෑවා. තියනවද පොල් බෑ? පොල් කප්. එහෙනම් මරිකින්ු විඤ්ඤා. එහෙනම් විඤ්ඤාණය මිරිගුවක් කියලා කිව්වේ නිකන් නෙවෙයි බ්‍රහ්මාංශ. ඒක අපි දකින්න ඕනේ ඇත්ත තමයි. මේක මිරිගුවක්ද? ඉතින් ඒ කාර්ය සියල්ලම හිතගෙන ගියා. ගෑවා එතකොට තියෙන්නේ පොල් කටු, පොල් කුඩු. පොල් බෑ කියන සංඥාවක් නැහැ. මොකද උනේ අනිත්‍යයි. ඊට පස්සේ මිරිකුවා තියෙන්නේ පොල් කිරි, පොල් රොඩු. ඊට පස්සේ ව්‍යංජනයකට හොද කර දැම්මා. හොදි ව්‍යංජන තියනවද පොල්? නෑ. නෑ නේද? මොකද වෙනස් වීම? ඊට පස්සේ
ආහාරය ගත්තා. ආහාරය ගත්තා. රස ගත්තා ආහාරය ගත්තා. ඊට පස්සේ ගත්තු ආහාරය පිට කළා. දැන් හොඳ රස මස වලින් හදලා ගත්තා. පිට කරන රසයක් තියෙනවා. අසුබයි. දැන් නුවණින් බලාගෙන යනවා ඔය තරම් අමාරු දේවල් නෙමෙයි. නුවණින් අල්ලගෙන යන්න ඕනේ. දැන් පහසුවෙන් ගන්න පුළුවන් දේවල් තමයි ප්‍රායෝගිකව පුහුණුවේදී පහසුවෙන් බලන්න පුළුවන් දේවල්. ඉතින් පොල් ගෙඩිය විතරක් නෙවෙයි සෑම ක්‍රියාවක්ම ওই විදිහට වෙනස් වෙන්නේ දකින්න හුරු වෙන්න. පුරුදු වෙන්න. සියලු කටයුතු නිවස තුළදී සියලු කටයුතු එහෙම බලාගෙන යනකොට විදර්ශනා සම්පූර්ණ කරන්න පුළුවන් කුස්සිය තුළදී. නිවන් දකින කම්ම කටයුතු තියෙනවා උතන. කුස්සිය. ඉතින් අපි ඕවා උච්චර බල බල යන්නේ නෑනේ. මොකද බල බල ඉන්න කාර්යයක් නෑ කාර්ය බහුලයි. කාර්ය බහුලයි. ඒ කාර්ය බහුලතාව නිසා අපි දර්ශනාවක් කරන්න දෙයක් නෑ මේ කොහොම හරි කැම ටික හදා ගන්නයි ඕන. නේද? ඒ තත්ත්වේ නැතුව ඒ කලබලෙන් කලක් කමන්නේ නෑ. ඒ ටිකත් විදර්ශනාව අල්ලගෙන කරගෙන යනවා. කුස්සියේදී කීපාරක් නැගිටින්න ඕනද? වාඩි වෙන්න ඕනද? එහෙම මේ ගමන් කරන්න ඕනේද? කායන වසනාවත් එක්ක යන්නේ. අනුපසන හතරම යනකොට. ඉතින් පුරුදු වෙන්න අන්නේ විදිහට. නැති සාමාන්‍ය විදිහට කතා කරනවා බුද්ධ ආනුසතිය හරි ධම්මානුසතිය හරි ඒක ටික ප්‍රගුණ කරන්න. ඒක වරදක් නැහැ. අර විදිහට විදර්ශනාව බලපලා යන්න. ඒක Tamanට කවදා හරි පිට වෙනවා. දැන් සමතේ අපි කොච්චර ප්‍රගුණ කරගෙන ගියත් අපිට තිබුණ අභිඥා ප්‍රාතිහාර්ය පවා ඉන්න පුළුවන් ඒක සත්‍යමත් වුණා. ඒක සසරනේ. සුරුසනක් ගහන තමන් විලාපක අනිත්‍ය පුරුදු කළා නම් ආත්ම ගානක් සසර කෙටි වෙනවා. අවබෝධය. නේද? මේ විදිහට ඉතින් කරගෙන යන ආයේ කිසිම බාධාවක් නැහැ නිවන් දකින්න පුළුවන්. අපහසුයක් නැහැ. හැබැයි ඔය සේරම කරන්න ඉස්සෙල්ලා කරගත යුතු කරුණක් තියෙනවා. සෝවාන් අංග 4න් යුක්ත වෙන්න ඕනේ. ඔය ටික කරන්න ඉස්සෙල්ලා. බුදුරජාණන් වහන්සේ පිළිම සද්ධාව ස්ථීර වෙන්න ඕනේ. ධර්මයේ පිළිම සද්ධාව ස්ථීර වෙන්න සංඝයා පිළිම සද්ධාව ස්ථීර වෙන්න ඕනේ. තමන් ආරසා කරන සීලය ස්ථීර සීලයක් වෙන්න කඩ නොවෙන. මේ හතරෙන් ශක්තිමත් වෙලා ගිය මහා කාලයක් නම් හැබැයි යන්න නැහැ. මේ හතරෙන් තමන් පළමුවෙන් ප්‍රායෝගිකව මේ හතරෙන් ශක්තිමත් වෙලා අර කුස්සිය අර ටික කතා එතනම නිවීම තියෙනවා. එතනම අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉලක්කන තුලින් සක්කාය දිට්ඨිය බිඳෙනවා ඵලයට එනවා. සෝවන් ඵලයට. අසීරු නැහැ. ඒ නිසා කලියුත්තේ පළමුවෙන් අතන්ට එන්න මුලින් ප්‍රායෝගිකව තමයි අපිට ඔය ඔතෙන් ඔය අංග 4 හදා ගන්න පුළුවන් ජීවිතේ. භාවනා කළා භාවනා කිරීමෙන් නෙවෙයි ප්‍රායෝගික ජීවිතෙන් තමයි අපේ සිල් paludu වෙන්නේ. නේද? දෙක පියාගෙන ඉන්න කෙනා සත්තු මරනවා බොරු කියනවා කතා කරන්නේ නැතුව කතා ඈ දැන් මේවා අපි පාවිච්චි කරන්නේ ප්‍රායෝගික ජීවිතේදීනේ. ඇස පාවිච්චි කරන්නේ කන පාවිච්චි කරන්නේ නාසය දිව කය මේ ඔක්කොම පාවිච්චි කරන්නේ ප්‍රායෝගික ජීවිතේ. භාවනා කරන වෙලාවේ මේ ඔක්කොම හික්මවගෙන ඉවරයි. නේද? එහෙනම් අපි සමාදන් වෙන අපි ශික්ෂාපදයේ අපි දකින්න ඕන ප්‍රායෝගික ජීවිතේ ගත කරන වෙලාවේ ශික්ෂාපදයට හානියක් වෙන දේ වෙනවා නම් වලකින්න. සමාජයට ගිහිල්ලා පැය තව කෙනෙක් කතා කරන්නේ අපි එහෙමනේ. දැන් ඇඟේ ගෑවි දෙන්නෙක් ඉඳගෙන නැද්දක පියාගෙන වහම කතා කරන්නේ නැහැ ළඟ එක්කෙනාට.
කතා කළොත් නේද බොරු කියවෙන්නේ. පරස වචන කියවෙන්නේ. කේලම් කියවෙන්නේ. හිස් වචන කියවෙන්නේ කතා කළොත්. එහෙනම් කතා කරන තැනයි අපි යෝනිසමනසිකාරයෙන් ඉන්න ඕන. එතෙන්නේ ඒ ටිකෙන් වළකින්න ඕන. එතෙන්නේ ඒ ටිකෙන් වළකිනකොට ඔහුට ආය භාවනාවට යන කිසිම අපහසුාවක් නැහැ. පදනම දාගෙන ඉවරයි. ප්‍රායෝගික ශක්තිමත් වෙලා පදනම හදාගෙන තියෙනවා. දැන් තියෙන්නේ පරියන්කයට බහැලා ඊළඟ ඉලක්කයට බහින්න. ඒතකොට මෙහි 아무තෙන් හදන්න දෙයක් නැහැ නේ. ඒකනේ සීල සමාධි ප්‍රඥා කියන්නේ. සීලය නැත්තම් සමාධියට එන්න බෑ. සීලය නැමැති කන්ද නැගලා ඕනේ අපි ඒ කන්ද උඩ තියෙන සමාධිය නැමැති කන්ද නගින්න. ඒ නිසා මුල් පදනම අපි සීලය ශක්තිමත් කරගන්න හදාගත්තා. ඒ කන්ද නගින්න. ඊට පස්සේ අන්න සීලය ගැන තමයි දැන් හොයන්න දෙයක් නැහැ. මානසිකාර කළා බලන්න විතරයි තියෙන්නේ මගේ සීලේ පළුද්දක් තියනවාද කියලා. පළුද්දක් වෙලා තියෙනවද? වෙලා තියෙනවා ටක් ගාලා ඒක සකස් කරගත්ත බැස සමාධිය හදාගන්න. එතකොට සීලය සකස් කරගත්ත එක්කෙනාට සමාධිය ඇති කරගන්න එක මහා කාර්යයක් නෙවෙයි. සමාධිය පහසුවෙන් ඇති කරගන්න පුළුවන්. සීලය නැත්තම් සමාධිය නෑ, සමාධිය නැත්තම් ප්‍රඥාව නෑ. ඒ කියන්නේ සමාධිය අපට අවශ්‍ය කරන්නේ ඊට පස්සේ ප්‍රඥාව කියලා කියන්නේ දැන් අපි කතා කරපු ටිකට යන්න. විදර්ශනා පැත්තට යන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන ප්‍රඥාවට නීති අහුවෙන්නේ. ප්‍රඥාශිකන්. ඉතින් තමයි යෝනිසෝ මනසිකාරය ගන්න එකේ මුලටම සම්මාදිටියනේ. සම්මාදිටිය. යෝනිසෝ මනසිකාරය. ඒ නිසා මුලින්ම අර කාරණා හතර හදා ගන්න ඕනේ. මොන ආකාරයේ කලබලකාරී සමාජයක අපි ජීවත් වුණත් අපට අවශ්‍ය නම් නිවන් දකින්න ওই කාර්ය කරගන්න පුළුවන්. මොනයි කෙනාට පුළුවන්. අවශ්‍ය කෙනාට මොන බාධාවක්වත් නැහැ. ඒක හඳුනාගෙන තමන් ඒක සමාජ ඕන විදිහට හැදුනා අපි. මොන කඩේ? හැබැයි ඉතින් ඇසුරු කරනකොට සමාජයේ වෙලේ තැන් වලට යන්න සිද්ධ වෙනවා. එතෙන්ද මොකද කරන්නේ? එතෙන්දී අපි හුරු වෙලා තියෙන්න ඕන. අපි යන තැන මිනිස්සු කොළ අතු ඇඳගෙන නටනවා නම් Taman නැටුවේ නැතුවට කමන්නේ නටන බව පෙන්වන්න ඕනේ. ඒක උපක්‍රම. අපි එතෙන්දී උපක්‍රම හදා ගන්න. දැන් බොරු කියන තැනකට යවෙන්න ඕනේ. එතෙන්ද මොකද කරන්නේ? දැන් මෙතන බොරු කියන තැනක් උනොත් එතෙන්දී මොකද වෙන්නේ? එතෙන්දී උපක්‍රමශීලීව යමක් තමන්ගෙන් අහුවාරි කෙටියෙන් උත්තරයක් දුන්නා හිමින් සරේ මගේ හරියා. දැන් එහෙම තැන් වලට යන්න සිද්ධ වෙනවනේ. නොගියොත් අමනාප වෙනවා. ගියාම ඕනේ පෙන්නවා ආවා. ඒ වගේ උපක්‍රම හදා ගන්න ඕනේ. දැන් රහමෙට පානය කරන තැනකට යවෙනවා. එතන ඔක්කොම බොන මිනිස්සු බොන්නේ නැති එක්කෙනා කොම් වෙනවනේ. දුන්නයින් පස්සේ අතට ගත්තා කට ගාවට කිට්ටු කළා මේ සුණින් තිබ්බ බැස්සා. මේ මොන කෙනාට පේන්නේ නැහැ නේ මෙයා කොහටද ගියේ කියලා. ඒ වගේ උපක්‍රම හදා ගන්න ඕනේ මේ වයින් ආරක්ෂා වෙන්න. ප්‍රායෝගිකව. ඒ ඔය ටික තමයි අමාරු මේ භාවනා කරලා විදර්ශනා බලලා මේ යථාර්ථයට බැහැම නෙවෙයි අමාරු. මේ ටික හදා ගැනීම අමාරු. මේ ටික හදාගත්තේ නැත්නම් ඉතින් යන්න බෑ. මේ ටික හදා ගන්න උපක්‍රමශීලීව තමන් ඒකට ක්‍රමසහ විදි හදාගෙන අර කාරණා හතර පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනවා. ඒගොල්ලන් ඊට පස්සේ තමයි සත්‍යපත් කරගත්තට පස්සේ විපස්සනා වඩන. ඒකයි කරන්නේ. නැත්තම් බෑ. ඈ ඒක මොකක්ද ඕනේ ওই ටික ඒ ටික කරගෙන පස් වලට කිසි දෙයක් නැහැ. ඉතින් කුස්සියට ගියා. ඒ ටිකේ කටයුතු කරගෙන යනවා.
කටයුතු කරගෙන අර විදර්ශනාත්මක වේ ටික යෝනිසෝමනසිකාරයෙන් කරනකොට බලාගෙන ගියා හැකි. සමහරවිට විදර්ශනා වල ඉදිරියටම යනකොට ආනාපානසති භාවනාව අත්‍යවශ්‍යයිද? අවශ්‍යයි. මේ ආවලියත් වශයෙන් ඒකත් නම් නිවන දක්වාම තියෙන මගේ නෙමෙයි න්‍යායමුතු එකක් අවශ්‍ය නැහැ. එහෙම කරගෙන යනවා. නැබැයි ඔය අතරතුරේ ඒ අතරතුරේ ස්වාමීන් වහන්සේ අපි බණත් අහන්න ඕන. ඔව් බණ අහන්න. නිරන්තරයෙන් බණත් අහන්න ඕන. ඒක සෝවාන් අංගයක් නේ. සෝවාන් අංගක්. ධර්ම ශ්‍රවය. අහන්න ඕනේ. ඒ අතරේ ඉඳ ලැබිච්ච වෙලාවට ඒක අහනවා. ඔය අතරින් තවත් දේවල් සිද්ධ වෙනවා. ඒවත් උපේක්ෂාවෙන් විඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. මුළු ජීවිතය ගත කරනකොට ගෙදර දොරේ අඩදබර කලකෝලහලට තියෙනවා. රංජනේ හැදුවට පස්සේ ලුණු මදි කියලා ඔන්න. එක්ක ඇඹුල් නැහැ. මොකක් හරි අඩුවක් පේනවා නේද? හදාගන්න උපක්‍රම. එහෙම විනාය ඉන්නවා නම් වෙන ගෙවල් තියෙනවා නම් හදාගන්න උපක්‍රම කැම ටික මේසෙට ඇරියා. ලුණු මදි කියනවා නම් හැමනෝ ලුණු ටිකක් ලිය කරලා තියෙනවා වාචනේ. ඇඹුල් මඩි කියන දෙහි කෑල්ලක් කපලා තියෙනවා මේ. තේ කහලා දීපුවම සීනි මඩි කියනවා තේ එක දෙනවා සීනි බෝතලෙකුත් ගිහින් පිටලා. සීනි වැඩි කියනවා නම් තේ මඩියයි උණු වතුර බෝතලේ ළඟ ඉන්නේ. දැන් ඕකට ආයේ මීට පස්සේ කලබලයක් බෑ. ලුණු මදියන් දාගන්න එකයි ඇඹුල් මදියන් දාගන්න කලබලයක් බෑ. ඒකට ඒක තිබ්බට පස්සේ එයා හිතනවා. එයා හිතනවා මේක මෙයාට කරදරයක්. නුවණ තියෙන කෙනෙක් නම් එයා හිතනවා ඊට පස්සේ කියන්නේ නැහැ. දෙන විදිහට ගන්නවා. ගන්නවා කියන්නේ මදි නම් Taman ගෙට කියලා දාගන්න. ඊට පස්සේ එයා පුරුදු වෙනවා. ඉතින් එතන කලබලයක් නැහැ නේ. ඒකට කලකොහලල් බෑ. එතකොට කලකොහලල්. ඒ විදිහේ උපක්‍රමත් හදා ගන්න ඕනේ. ඒවෙන් ගැලවිලා නැත්නම් බේරෙන්න බෑනේ. ඒ විදිහේනකොට ඉතින් මනස වැටෙනවනේ. ඉතින් මනස නොවැටි පවත්ත ගන්න අර උපක්‍රම ප්‍රයෝජන ගන්න. ඒ විදිහට බලන්නකො ටිකක් කරගෙන ගිහිල්ලා. මේ විදිහට ටිකින් ටික උරු වෙලා පුරුදු වෙලා කරගෙන යන්න. විදර්ශනා වැඩිම තමයි මේ කාලේ හැටියට මම නම් කියන්නේ හොඳ. හොඳ කියලා කියන්නේ මේක ටිකක් ප්‍රගුණ කරලා තිබුණත් නිවන් නොදැක්කත් මගපල නොලැබුවත් විදර්ශනා වඩන එක්කෙනාට ඒක කවදා හරි පිහිට වෙන්නේ ඒක. ඔව්. දුකදී උපදින්නේ නැහනේ. දුකදී උපදින්නේ නැහැ. මොකද අවසාන මොහොතේ සමහිත කරපු පාපයක් මතක් වෙන්න පුළුවන්. අවසාන මොහොතේ කරපු පාපයක් මතක් වෙනවා. කුසල් කළා තියෙනවා හොඳට. නිකන් හිතින් අනිත්‍යයි කියක හිතියා වැඩුවෙත් නැහැ මොකවත් නැහැ. මේ වැඩක් කළා නැහැ මේවා අනිත්‍යයි කියන මනස පවත්ත හිත මොන සමාධියක්වත් නැහැ. මෙයා විදර්ශනා වෙනව කටින් කළෙත් නැහැ. අනිත්‍යයි කියලා හිතුවා පමණයි. යම රජු ගාවට ගියාට පස්සේ මොකද කරන්නේ? යම රජු ගාවට ගියාට හිතින් කුසල් කරලා කියනවා. හිතින් කුසල් කරලා කුසල මතු කරන්න එක කියන්නේ. උපක්‍රම යම රජු. මේ ගියම අපායට දාන්නේ නැහැ. වය වෙන්න දෙයක් නැහැ. පරීක්ෂණ කරලා බලනවා. ඉතින් කොහොම හරි එහෙම තුන් වතාවක් වෙනකොට මතක් වෙනවා. මතක් වුණාට පස්සේ කියනවා ඔබ මෙහි දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඒ තරම් දුක් විඳපො හිතින් කුසල් කරන යන්න මනුස්ස ලෝකෙට ගිහිල්ලා ඉතුරු ටික හදාගන්න. ආපහු එවනවා. දුකට දාන්නේ නැහැ. අනිත්‍ය මනසේ තියෙන වටිනාකම. අනිත්‍ය මානසිකාර කිරීම. අනිත්‍ය මානසිකාර කිරීම ඒත් එක්කම තව කුසල් තියෙනවා උතන. මව්පියන්ට උදව් කිරීම උපස්ථාන කිරීම ඒවත් නිරෙන් එළියට දාන ඒවා. මව්පියන්ට හොඳට උදව් උපකාර
කරපු කෙනෙක්. දැන් බැරි වෙලා කිව්වම මං ඉන්න කාලේ මගේ මව්පියන්ට මම මෙහෙම උදව් උපකාර දාන්නේ නැහැ. මහ කුසලයක් නේ. යන්ද. මේ දුක් විඳින්න. පැවිදි වෙන්න ඕන කිය හිටියා. පැවිදුනේ නැහැ. පැවිදි වෙන්න ඕන කිය හිටියා. පැවිදුනේ නැහැ මරුණා. අකුසල අපාය ගියා නම්. අදින්නේ කරුණ මතක් වෙනවා. මම පැවිදි වෙන්න හිටියේ. ඉතින් පැවිදුනේ නැහනේ. යන්න ගිහින් පැවිදි වෙලා ඉතුරු කරගන්න. මේ අපායි නිදහස් වෙන්නේ. යා සාමාන්‍ය දුක් දිය යුතුම අකුසල් දිනන් වයින් බේරෙන්න බෑ. දුක් දිය යුතුම අකුසල් දිනන එක අනිවාර්යෙන් දුක් විඳින්න වෙනවා. ආනන්තරී පාප කර්මය කරලා තියෙනම් අනිවාර්යෙන් විඳින්න වෙනවනේ. ඒක කරන්නේ නෑ මේ සාමාන්‍ය දේවල් නේ සිද්ධ වෙන්නේ මනුස්සතුලින්. මේ සාමාන්‍ය ඒවායින් ගැලවෙන්න නම් එක්ක අනිත්‍ය අපි අර නිකන් හිත කෙනා එවනවා නම් අපි අවබෝධයෙන් අර මේවා දකිමින් අනිත්‍ය පුරුදු කරන එක කරගන්න. බලවත් වෙන්න. ඒකයි. ඒ නිසා මේ මහාම පින්කම තමයි බුද්ධ ශාසනයේ තියෙන අසුසනක් ගහන තරම් වෙලාවක් අවබෝධයෙන් අනිත්‍ය මෙනෙහි කිරීම. ශාසනයේ තියෙන. ඉතින් අද කියන්න මහා පින්කම කියලා කටින පින්කමනේ. මහා කුසලයටයි තියෙනවා. මහා පින්කම කියලා කටින පින්කම. මහා උනන්දුවක් මහා විශාල කැපවීමක් ඉතින් මනුස්සය කරන මේ මහා පින්කම කරගන්න. නමුත් අසුරු සනක් ගහන තරම් වෙලාවක් තමන්ගේ කෙස් ගහක් ඉදෙනවා දැක මේක අනිත්‍යයි කියලා හිතුවා නම් කටින පින්කම් ලස් එක කරපු ආනිසංස පරාදයි. අර එපා කියන අය අවිචෝ කරන්න මහා පින්කම ඒවා කරන්න ඕනේ. එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ දෙකේ වෙනස. ඒවා කරන්න ඕනේ නොකර ඉන්න හොඳ නැහැ. ඒවා කරන්න ඕනේ. ඒවා බැරි වෙලාවත් අපිට අවතර නිවන් දකින්න විදන්නේ. අරවයින් සැපේපා ලැබෙන ළමන ජීවිතේට. නිසා මේ පින්කනුත් අතාරින්න හොඳ නැහැ. ඒවත් කරන්න ඕන. ඒවත් අනිත්‍ය සංඥාවෙම කළා නම් ආයිටත් වඩා කුසල. ඈ? අවබෝධයෙන් කළා නම් ආයිටත් වඩා කුසල. ආත්පල මහානිසංස වෙනවනේ. ඔව්. ඈ? ඒ කරන පින්කම. ඒ අනිත්‍ය සංඥාව තුළ පිළිතලා කරන්න පුරුදු වෙනවා නම් හැම ක්‍රියාවක් කිසිම බියක් ඇති කර ගන්න දෙන්නේ නැහැ. ඔය අංග හතරේ යුක්ත නම් ඒ කිසිම බියක් ඇති කරන්න දෙන්නේ නැහැ. ඔය අංග හතරේ යුක්ත එක්කෙනා දුගතියට වැටෙන්නේ නැහැ. ඔව්. ඒ නිසා අපි ඉස්සෙල්ලා කරගත්තු ටික අපි ඉස්සෙල්ලා කරගන්න ඕනේ. ඒකන ජීවිතේ අපිට පුළුවන් ප්‍රායෝගිකව විශ්ද කරගන්න ඒ ටික අපි සකස් කරගන්න. සකස් කරගෙන අපි පුළුවන් තරම් මේකේ පැවැත්ම පේනවානේ වෙනස් යන්නේ හැටි. මේ පුංචි දරුවෙක් හැටියට උපන්න දැන් ක්‍රමක්‍රමයෙන් දැන් නුඹර මේ ක්‍රමක්‍රමයෙන් වෙනස් ගිහලා දැන් මේක මෙහෙම තියෙන්නේ නැහැ. ටික එහෙම ගිහලා මේක Tamanට මේක පරිහරණය කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. පාලනය කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ ඔය ටික නුවණින් බල යන මේකේ අනිත්‍ය දුක වැටහෙන්නේ නැද්ද? වැටහෙනවා. එහෙම ගිහලා ඒ මොහොත පවතින්නේ මැරෙනවා. එහෙනම් පවතින එකක් නැහැ. නේද? පවතින දෙයක් නැහැ. භාවනා කරන්න මේ පංච උපාදානස්කන්ධය. මේකේ යථාභූතේ යථා ස්වභාවය දකින්න. යථා ස්වභාවය දකින්න අපි ප්‍රායෝගිකව නුවණින් ඉස්සෙල්ලා බලනවා. ඒ ක්‍රියාවලිය. මේක සිද්ධ වී යන ස්වභාවය. ප්‍රායෝගිකව වටහාගත්ත දේ ඊළඟට අපි ප්‍රත්‍යක්ෂ කරගන්න භාවනා කරනවා. දැන් මේක කොච්චර අනිත්‍ය විදිහට අපිට වැටහුණත් දුක විදිහට වැටහුණත් අනාත්ම විදිහට වැටහුණත් අපිට අතාරින්න බෑනේ. කැමැත්ත තියෙනවා. දැන් අවුරුදු 80ක් 90ක් ගිහිල්ලා ඇද්දක හොඳට පේන්නේ නැහැ කණ්ණාඩියක් දාගෙන ඉන්න 100ක්. රූපවාහිනී චිත්‍රපටයක් බලන්නේ නැද්ද? කෙන්දිරික ගාරි බලනවා. නේද? ඇයි? ආස්වාදයේ තියෙනවා. අනේ ටික නැති කරගන්න තමයි අර යථාර්ථය අපි දකින්නේ. භාවනා කරන්නේ. මේ ඇලීම නැති කරන්නේ. යථාර්ථය දකිනකොට නිබ්බිලා වැටි වෙනවා. කලකිරීම ඇති වෙනවා දැන්.
නිබ්බිදාව ඇති වෙනකොට විරාගය නැති වෙනවා. විරාගය ඇති වෙනවා. ඈ? නොවැළෙනවා ඒක. ඔව්. විරාගය. ඉදුකට චිත්‍රපටි දෙක තුනක් පෙන්වන්න බලන්නේ. ඈ? බලන්නේ නැහැ. බලන්න දෙයක් නැහැ කියලා වැහැදිලිව දැකලානේ. ඔව්. විරාගය තමයි මිදෙනවා. කෙලෙස් වලින් මිදෙනවා. මිදුණාට පස්සේ ඉතින් නිවනනේ. ඈ? ඉතින් බලන්න කොච්චර සරලද බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. ප්‍රායෝගිකව ගන්නකොට ධර්මයේ හරය අපි ප්‍රායෝගිකව පුහුණුවත් එක්ක ගන්නකොට මහා ගැඹුරු ගාම්භීර ධර්මය තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුලමයි. ඒකනේ අපි මේ ප්‍රායෝගිකව බලබලා කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නේ. ඒක අසීරු නෑනේ. ඉතින් අපි එතෙන් වෙලාවට අපි මේ භාවනා කරන්නේ සමහර අය භාවනා කරන්නේ මේ භාවනා කරනකොටම මේක ඔක්කොම බුස් ගාලා නිවිලයි. මේක දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධය යථා ස්වභාවය. දකින්න ඕනේ. දකින්න නම් බලන්න ඕනේ. නොබලස් දෙක පියාගෙන හුස්ම ඉහළට ඇත්තට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. ප්‍රායෝගිකව බලන්න ඕනේ. ඉතින් ප්‍රායෝගික පුහුණු විදියට ඒකනේ දැන් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා සෑම ධර්ම දේශනාවක් තුලම කරුණු කාරණා මේක නීත්‍ය නම් මේක දුකද සැපද ඒ ඔක්කොම අහලා පුරුදු කරලානේ හුදකලා කරන්නේ. මේ සූත්‍ර කියන්නේ ඒකනේ. අවශ්‍ය කරන පදනම සම්පූර්ණ හදලා ඉවර වෙලා තමයි මේ භික්ෂුන් වහන්සේලා හුදකලා කරලා තියෙන්නේ. ඒ සූත්‍ර වලින් පේනවා අපිට. දැන් මාළුක පුත්‍ර සූත්‍රය ගත්තත් ඒ අහපු කාරණා සියල්ලම මේ භික්ෂුන් වහන්සේ තුල ශක්තිමත් කළා තමයි හුදකලා කරන්නේ. ප්‍රායෝගිකව පෙන්ලා දීලා. දැන් ප්‍රායෝගික පෙන්වීමනේ අර කරන්නේ. මේ යමක් වෙනස් වෙනවනම් මේක අනිත්‍යද? ඈ? නීත්‍යද අනිත්‍යද? එතකොට යමක් වෙනස් වෙනවා නම් ඒ ආකාරයෙන් පවතින්නේ නැත්නම් ඒක නීත්‍ය වෙන්න බෑ අනිත්‍යයි. එතකොට අන්න එතන ප්‍රායෝගිකව දුන්නා නීත්‍යද අනිත්‍යද කියන එක. ඈ? ඊට පස්සේ යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? ඒක දුකයි. මේ ධර්මත අවබෝධ කරලා දීලා ඉවර කරලා නියමලා තියෙන්නේ. ඒ වගේ අපි යන මාර්ගයේ අපි ප්‍රායෝගිකව දැකිය යුතු දේ බලාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. පුහුණුව සකස් කරගන්න. ඒ පුහුණුව සකස් කරන තමයි අපි අවශ්‍ය පදනම හදාගෙන ඉවරලා අපි භාවනාවට බහින්නේ. ඒ බැස්සට පස්සේ ආය කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. තමන් මේ භාවනාවට බැස්සට පස්සේ දකින්නේ ඉස්සෙල්ලා ප්‍රායෝගිකව බලා ගිය දෙන්නේ. ඉතින් කායින්වත් අහන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙනකොට. ඔය දැන් අද හුඟ දෙනෙක් එන්නේ භාවනා කරලා ආනාපානසතිය වඩනකොට මේ දඟලනවා මූණේ කෝඹි දඟලනවා. මේ කෝඹි දඟලනවා කඩපදනුක් බලනවායි කියනවා මොකෙක්වත් නැහැ. ඉතින් කමටහන් දීපු ගුරුවරයා ගාව එහෙනම් අම්මේ භාවනාව නවත්තන්න. අනේ ඉතින් අතරමන්නේ. දැන් එහෙම හුඟ දෙනෙක් ආවා. ඈ මේ කයේ දඟලන ස්වභාවය සත්තු දඟලනවා වගේ. කෝඹි දඟලනවා වගේ. ඉතින් අර භාවනාවක් තලා ඉඳලා තව ටික කාලයක් ඉඳලා ආයෙ කරනවා. ආයත් එහෙමයිනේ. ගුරුවරයාට කියන්නේ නැහැ දැන් ඒ අය කරන්නේ අර ටික කාලයක් නවත්තලා ඉඳලා ආයෙ වඩනවා. වඩනකොට ආයෙ මතුවෙනවා. ඒ ගාලු පාරකම්ම කෙනෙක් ගල් දෙන්නටම හැරමිලි පාන්දි කොහොම හරි දැනගෙන තියෙනවා මම ඉන්න බව. කාගෙන් හරි අහලා. කොහොම හරි නඩේ මග නවත්තලා දෙතුන් දෙනෙක් එක ගියා. ගිහලා ටිකක් කතා කරලා මට කිව්වා මේ භවනාව ගැන පොඩි දැනගන්න දෙයක් තියෙනවා ආවේ ඒකයි මේ ආවේ. හැරමිටි පාන්දි දැනගන්න ලැබුණා මේ භාවනාවක් ඉන්නවයි කියලා. ඉතින් මම මොකද්ද පාසකම්? ආනාපාන සතිය වඩනකොට
මේ මූණේ ඔළුවේ මේ කූඹි යනවා වගේ දැනෙනවා කිව්වා. සිරිසිරි ගාලා මේ කූඹි දඟලනවා වගේ දැනෙනවා. කැඩපත ළඟට ගිහිල්ලා බැලුවා කූඹි නැහැ. ඉතින් මම හොපාද ගම්මේ භාවනා දෙන ගුරුවරයාට උක කිව්වා. කිව්වා කිව්වා භාවනාව නවත්තන්න කිව්වා කිව්වා. එහෙනම් දැන් ඉතින් භාවනාව නවත්තන්න. ඒ පාර නැවැට්ටුවා කිව්වා මාස 3ක්. ආයෙ වැඩුවා කිව්වා ආයෙත් එහෙමයි කිව්වා. අනේ මොකක්ද ගාමුරුනේ මේක. මම පාස කම්මේ ඕක මේ භාවනා කරන්නේ ඕක දකින්න. ඔය දැන් දැනෙනවා. මේ භාවනා කරන්නේ ඕක දකින්නයි නවත්තන්න නෙමෙයි. නිසා දැන් ඕක එහෙනම් ඔතන ඉඳලා පාස කම්ම අනිත්‍ය වඩාගෙන යන්න. විදර්ශනාව. දැන් සම්මතේ වැඩුවට හරියන්නේ නැහැ නේ. සසර පුරුදු කරලා තියෙන විදර්ශනාව නම් ඒකට නෙමෙයි වැටෙන්නේ. විදර්ශනා ලක්ෂණ මේ සංස්කාරයන්ගේ බිඳීමනේ මේ ඇතුලේ දැනෙන්නේ. ඥානතෝ දැනෙනවා දැන් විඳින ස්වභාවය. මම කියති ඔය දැනෙන ස්වභාවය ඔය දැනෙන ඕක මුළු කය පුරාම දැනෙන්න ගනි ඔක වඩා අනිත්‍ය විදිහට. ඈ දැනෙයි කය පුරාම දැනෙයි ඒක දැනෙලා ඊට පස්සේ ඔය දැනෙන විදිහටම ලක්ෂණේ පෙනෙයි. ඊට පස්සේ ගිය අවුරුද්ද ඇවිල්ලා කියනවා දැන් ආමුරුනේ මේ අර රූප වාහිනියේ ඩොට් වැටෙනකොට ඒ විදිහට ආසනයක් එනවා දැන් නුවණට පේනවා. මම කිව්වා ඔය ශනික මරණේ නේ. ඉතින් ඔතන ඉතුරු වෙනද සත්වේ. දැන් මේකේ ස්වභාවය මේ සංස්කාරයන්ගේ උදේවය ඥාන මේ සංස්කාරයන් බිඳි මිදි යන ස්වභාවයනේ රූප වාහිනිය ඩොට් වැටෙන්නේ මේ බිඳීමනේ පේන්නේ. ඉතින් ඕක අතරින් දෙපා උතන ඉලා දිගටම අනිත්‍ය සංඥාව පුරුදු කරගෙන යන්න. ඉතින් මේ අවුරුද්ද නම් ආවේ නැහැ. ඉතින් ඒ විදිහට වඩාගෙන යන්න අනිත්‍ය සංඥා හුරු කරගෙන යන්න වෙන මොන භාවනාවක්වත් ඕන නැහැ. ඒක වාඩි වෙලත් පුළුවන්, නැගිටලත් පුළුවන්, වැඩ කරමිනුත් පුළුවන්, ගමන් යමිනුත් පුළුවන්, ඇඳුම් අඳින වෙලාවෙත් පුළුවන්. හතර ඉරියව්වෙම පුළුවන්. දැන් බලන්න. ආස්වාස ප්‍රාස්වාස. උඩේද? හයට වෙනකොට එන්න. උඩේ දාන්නේද? හැමදාම පස්සේ ඉඳලා උඩහට දාන එක නේ කට්ටියනේ. නෑ මේ කට්ටිය දෙන එක මම කිව්වා. හරියන්නේ නෑ. දැන් ආස්වාස ප්‍රාස්වාස ගන්න. උඩට හුස්ම ගන්නකොට මොකද වෙන්නේ? උඩට හුස්ම ගන්නකොට ආස්වාස වායෝ ධාතුව වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. පඨවි ධාතුව? ආපෝ ධාතුව? වෙනස් වෙනවා. තේජෝ ධාතුව? වෙනස් වෙනවා. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච මේ මම කියලා අල්ලගෙන ඉන්න මම වෙනස් වෙනවා. අනිත්‍යයි නේද? අනිත්‍යයි. උඩට හුස්ම ගන්නකොට අර පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර වෙනස් වෙනකොට ඒ ධාතු හතර වෙනස් වෙනවා නම් හුස්ම ගන්නකොට. ඉතින් මමනේ මේ ධාතු ඇහිලා තියෙන්නේ. මමත් අනිත්‍යයි. එහෙනම් හුස්ම පහතට හෙලන්නේ කවුද? වෙන කෙනෙක්. මමත් එක්කම අනිත්‍ය වෙලා ඉවරයි ආස්වාස කරනකොට. ආස්වාස කරනකොට වෙන කෙනෙක් ආයෙත් අනිත්‍යයි ඊළඟට ගන්න. මේ සතර මහා ධාතුම වෙනස් වෙන සෝය බලන්න ඒ මේ ටික ඉතා සිවුම් තැනක් ඔතන. සිවුම් තැන. උඩට ආස්වාස ප්‍රාස්වාස දෙකේත් අපිට බලන්න මේ බලන්න පුළුවන්. මොකද එතකොට
එතකොට ඒකම තහවුරුනකොට මම කියන දෘෂ්ටිය ගැලවෙන්නේ නැත්. මේ ක්‍රියාවලිය තුලම 10 වරක් ආශ්වාස කරනකොට 10 වරක් මම අනිත්‍ය වෙනවා. 10 වරක් ප්‍රාශ්වාස කරන 10 වරක් මම අනිත්‍යයි. නේද? මමෙක් නෑ ඒක. නෑ. මමෙක් නෑ. ඒ ඔය පරමාර්ථය මම නැතුව මොකක් කරන්න බෑ. ඕනේ. සම්මුතියේ පිහිටපු සමාජයේ අසම්මුතියෙන් කටයුතු කරන්න බෑ. පරමාර්ථයෙන් කරගෙන ගිය පිස්සෙක් කියයි. නේද? සම්මුතිය ඕනේ. සම්මුතිය නෙවෙයි යතන නැති වෙන්නේ මේ තියාගන්න මම කියලා තියාගෙන දෘෂ්ටිය. දෘෂ්ටිය. රහත් වෙලා බෙලිවම් පානකම් මම නැති කරන්න බෑ. තකම්ම මම ඉන්න ඕනේ. සම්මුතිය. අල්ලා බැඳලා තියාගත්තු දෘෂ්ටියකින් නැතුව. දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය විදකට යන්න ඕනේ. මම සම්මුතියෙන් තියාගන්න ඕනේ. දැන් බුදුන් වහන්සේ මම කියලා කතා කරලා කොච්චර දිනවද? යහත්කම තියෙනවා නේද දෘෂ්ටි? තියෙනවද? හරියට මාර්ගඥානිය. ඔව්. ඔක්කොම දෘෂ්ටි ග්‍රහණ වෙන්නේ තෙන්නේ. ඒ නිසා අන්න ඒ විදිහට බලාගෙන ඉතින් උතන විදර්ශනා දැන් උතන බලන්න දැන් හැමදාම දැන් 24 පැයම හුස්ම ගන්න එකනේ කරන්නේ. ওই ටිකම බලාගෙන යන්න පුළුවන්. ආයි කුස්සිය ඕනේ නේ. කුස්සිය ඕන නැහැ. නේද? හැබැයි ඕක ලේසි නෑ. ලේසි නෑ ඒක. ඒක ඉතරම් ලේසි නෑ. අර ප්‍රායෝගික අර ටික ප්‍රායෝගිකව තාම ලේසි පුළුවන්. ඒ ටික කරාම උතෙන්ටත් එන්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස ඇත්තටම ඔබ හරිම වැදගත්. මම කියලා අල්ලගෙන දෘෂ්ටි ගලව ගන්න ඉතාම වැදගත් මිශ්‍රණයක් පාසා මේක වෙනස් වෙනවයි කියන අවබෝධය විඳිනවයි කියන අවබෝධය ඇති කරගන්න. මොකද ආස්වාස වායෝ ධාතුවනේ. ඒකට වායෝ ධාතු දැන් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ අර එක ධාතුවක් ප්‍රකට වෙනකොට අනිත් ධාතුන් එක්කම මේක වෙනස් වෙනවා. හුස්ම ගන්නකොට මෙතන හැපෙන්නේ පඨවි ධාතුව. හැපි වෙනසක්. අතට යන පිම්බෙනවා. ඒ නිසා පඨවි ධාතුව වෙන්නේ. වෙනස් වෙනවා. ඒ අනුසාරයෙන්ම පොතේජොත් වෙනස් වෙනවා. ඒකට ඉත සියුම් ඒ සියුම් නිසා ඒකාල ගන්නේ නැතුව ප්‍රායෝගිකව පුහුණු වෙනවා ඉතින්. ප්‍රායෝගිකව Tamanට අතට අහු වෙන දේ. ඒ විදිහට දුක්ඛානාත්ම විදිහට බල යනවා. ඒ විදිහට කරන්න. Suki seperti itu kewan kami dewa. Super dewa. Super dewa. Super dewa. Suki seperti itu. Super dewa. Super dewa.